සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රෝ ප්‍රොසෙස් කරන්නේ කොහොමද කියන එක. රෝ මම කලින් වීඩියෝ එක කරා රෝ versus JPEG අපිට වඩාත්ම සුදුසු වනජීවි ඡායාරූප ශිල්පියෙකුට මොන වගේ ෆයිල් ෆෝමැට් එකක්ද කියලා. එතෙන්දි මම ඔයගලන්ට කිව්වා රෝ ෂූට් කරන එක වඩා ප්‍රතිඵලදායකයි, ඒක ගොඩක් ප්‍රතිලාභ අත්විඳින්න පුළුවන් කියලා. අද අපි කතා කරන්න යන්නේ ප්‍රතිලාභ අත්විඳින ආකාරය කොයි වගේද කියලා. රෝ ෆයිල් එකක් ප්‍රොසෙස් කිරීම තුළ අපිට ගොඩක් ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන්න පුළුවන්. රෝ ෂූට් කිරීම තුළ අපිට ගොඩක් ප්‍රතිලාභ ළඟා කරගන්න පුළුවන්. ඕවර් එක්ස්පෝස් වෙච්ච ඒවා, අන්ඩර් එක්ස්පෝස් වෙච්ච ඒවා, එකම පින්තූරේ ඕවර් එක්ස්පෝස් වෙලා අන්ඩර් එක්ස්පෝස් වෙච්ච ඒවා, ගන්නව දෙයක් නැහැ කියලා හිතෙන පින්තූර, ඩීටේල්ස් නැති ඒවා, ඩීටේල්ස් පේන්නේ නැති කළු පාටම වෙච්ච ඒවා අපි බොහෝ දුරට හොඳ ඡායාරූපයක් බවට පත් කරගන්න පුළුවන් රෝ වල ෂූට් කරා නම් මේ රෝ ප්‍රොසෙසින් තුලින්. අපි අද කතා කරන්න යන්නේ ඒ වගේ ගොඩ ගන්න බෑයි කියලා හිතුණු චොර වෙලා ගිය ඡායාරූප කොයි විදිහටද ගොඩ ගන්න කියලා. රැඳී ඉන්න මාත් එක්ක මම ප්‍රසාද් හපුආරච්චි. හොඳයි. අද අපි කතා කරන්න යන්නේ රෝ ප්‍රොසෙස් කරන්නේ කොහොමද කියන එක ගැන. මම ෆොටෝෂොප් මෘදුකාංගය මේ වෙනකොට විවෘත කරගෙන ඉන්නවා. අපි ෆොටෝෂොප් වල තමයි මේ රෝ ප්‍රොසෙස් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට වෙන මෘදුකාංගයක් තියෙනවා මේ රෝ ප්‍රොසෙස් කරන්න පුළුවන්. නමුත් බොහෝ දෙනා දන්න ඉතාමත්ම ජනප්‍රිය මෘදුකාංගය තමයි ෆොටෝෂොප් කියන්නේ. ඒ හින්දා මම හිතුවා ෆොටෝෂොප් එක මේ රෝ ප්‍රොසෙස් කරන විදිහ අද ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න. මම මේ වෙනුවෙන් පාවිච්චි කරන්නේ Mac OS එක තියෙන iMac කම්පියුටර් එකක්. ඒක Windows platform එකේ වුණත් OS platform එකේ වුණත් කොයි විදිහේ කරත් මේකේ වෙනසක් වෙන්නේ නැහැ. එකම විදිහට තමයි මේ processing ටික කරගන්නේ. මම මේ රෝ processing ඕගොල්ලන්ට කියලා දෙන්න මම යොදාගත්තේ 2015 අප්‍රේල් මාසේ 9 වෙනිදා විල්පත්තුවේදී ගත්ත පින්තූර කීපයක්. මම මේ පින්තූර ගැන ඕගොල්ලන්ට පොඩ්ඩක් කියලා ඉන්නම්. මේ පළවෙනි පින්තූරේ ඕගොල්ලන්ට පේනවා හොඳටම ඕවර් එක්ස්පෝස් වෙලා මේ සමනල්ලු ටික පේන්නේ නැහැ. නමුත් මම දෙවනි සැරේ ගත්ත පින්තූරේ එක්ස්පෝස් එක හොඳයි. පින්තූරයට යම් සාධාරණයක් වෙලා තියෙනවා. මේ පින්තූරේ ඕගොල්ලන්ට පේනවා ඕවර් එක්ස්පෝස් වෙච්ච තැනුත් තියෙනවා, අන්ඩර් එක්ස්පෝස් වෙච්ච තැනුත් තියෙනවා, කලර් පැචස් ගොඩක් තියෙනවා. මේ වගේ පින්තූරයක් අපි කොහොමද ප්‍රොසෙස් කරගන්න කියන එකත් අපි අවබෝධයට ගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ පින්තූර දෙක, මේකේ එක්ස්පෝස් එක හොඳයි. මෙන්න මේ පින්තූර දෙකේ මම ඕගොල්ලන්ට කැමති ඕගොල්ලන්ගේ අවධානය මේ පින්තූරේ ෆයිල් නේම් දෙකට පොඩ්ඩක් යොමු කරන්න. මේක 3259 3260. එතකොට ඕගොල්ලන්ට පේනවා මේ පින්තූර දෙක මේ පින්තූරේ ගත්තට පස්සේ තමයි මේ පින්තූරේ අරගෙන තියෙන්නේ. මේ පින්තූරේ අරගෙන තියෙන්නේ ෆොරස් පැච් එකක් ඇතුලේ. මේ පින්තූරේ අරගෙන තියෙන්නේ ඩිරෙක්ට් සන්ලයිට් එකට එක්ස්පෝස් වෙච්ච තැනක. මේක හුදෙක් හුඟක් වනජීවි ඡායාරූප ශිල්පීන්ට මූණ දෙන්න වෙන ඉරණමක්, අත්විඳින්න වෙන අත්දැකීමක්. අපි හුඟක් වෙලාවට වනයක් ඇතුලේ පින්තූර ගද්දී අපි දන්නවා ෆොරස් පැච් එකෙන් පැච් එකට මේ ලයිටින් කන්ඩිෂන්ස්, එහෙම නැත්නම් ආලෝක තත්ත්වයේ වෙනස්කම් බොහෝ විට බලපානවා. මේ ආලෝක තත්ත්වයේ වෙනස්කම් වලට මූණ දෙන්න සිද්ධ වෙන්නේ මොකද? ෆොරස් පැච් එකේ මන්ද එතන තියෙන වනගහණය, ශාකවල අතු බෙදිලා තියෙන විදිය හා සූර්යාලෝකයේ බිමට පතිත වෙලා තියෙන තත්ත්වය අනුව මේ ප්‍රදේශයේ ආලෝක තත්ත්වයන් වෙනස් වෙනවා. ඒක බොහොම ඉක්මනින් වෙනස් වෙනවා මේ වනයක් ඇතුළතදී අපි පින්තූර ගන්න ගියාම. එතකොට ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මම මේ පින්තූරය අරගෙන තියෙන ෆොරස් පැච් එකක් ඇතුලේ එතන ඒ ෆොරස් පැච් එකේ එතන තියෙන ආලෝක තත්ත්වයට මම කැමරාවේ සෙටින්ග්ස් හදලා මේ සතාව හරියට එක්ස්පෝස් කරගෙන පින්තූරය අරගත්තට වණෙන් එළියට ඇවිල්ලා ගත්ත පින්තූරේ අර සෙටින්ග්ස් වලදීම ගත්තත් මේක ඕවර් එක්ස්පෝස් වෙලා. මේකෙන් පස්සේ ගත්ත පින්තූර මට හරියට ගන්න පුළුවන් වුණාට අපි උපකල්පනය කළොත් මට තියෙන එකම පින්තූර මේකයි කියලා අපිට සිද්ධ වෙනවා මේ පින්තූරයට යම් සාධාරණයක් කරගන්න.
ඊටත් වැඩිය මෙන්න මේ පින්තූර ඕගලන්ට පේනවා ඩීටේල්ස් හුඟක් මේ වොෂ් අවුට් වෙලා පින්තූරේ සත්තු කුරුල්ල මොකද කියලා හරියට අයිඩෙන්ටිෆයි කරගන්න බෑ. එකම එක කුරුල්ලා මෙන්න මේක විතරයි අපිට හරියට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. මේ පින්තූරේ හොඳටම ඕවර් එක්ස්පෝස් වෙලා. ඊළඟට මේ තියෙන පින්තූරේ හොඳටම අන්ඩර් එක්ස්පෝස් වෙච්ච පින්තූරයක්. සියල්ලම කරුවලයි මොන පින්තූරද කියන එක අපිට මේකේ වටහා ගන්නත් බෑ. මේ ආකාරයට මම තෝරගත්ත මෙන්න මේ පින්තූර ටික තමයි මම අද ඔයගොල්ලොත් එක්ක මේ රෝ ප්‍රොසෙසින් වලට යොදා ගන්න සූදානම් වෙන්නේ. අපි පළවෙනි පින්තූරේ හැටියට මේ ඕවර් එක්ස්පෝස් වෙච්ච පින්තූරය අපි අරගෙන බලමු රෝ වල කොහොමද මේක ප්‍රොසෙස් කරන්නේ කියලා. මම මේක රෝ ප්‍රොසෙසින් මෘදුකාංගයට මම අරගත්තා මේ රෝ එක ප්‍රොසෙස් කරන්න පුළුවන් එකට. මම ඔයගලන්ට වම් පැත්තේ තියෙන ටූල්ස් ගැන මම පොඩ්ඩක් ඔයගලන්ට කියලා දෙන්න. මෙන්න මේ ටික දැනට අල්ලන්න යන්න එපා. අපි ඒ ගැන පසුව කතා කරමු. මම අද කතා කරන්න යන්නේ මෙන්න මේ පැනල් එක ගැන ඔයගොල්ලොත් එක්ක. දැන් මේකේ ඔයගලන්ට පේනවා මේ තියෙන්නේ බේසික් සෙටින්ග්ස් ටික. මෙතන ටෝන් කර්ව්ස් ගැන මුකුත් අතපත ගන්න යන්න එපා. මේවා ටිකක් ඇඩ්වාන්ස් ඒවා. මේ ඩීටේල්ස් ගැන මෙතන තියෙන්නේ මේ HSL adjustments ටික, ඊළඟට split toning ගැන, මෙතන තියෙනවා lens corrections ගැන, මෙතන තියෙනවා effects දාපු ඒවා ගැන, ඒ වගේම calibrations ගැන ආදී වශයෙන් ඉතුරු settings ටික තියෙනවා. නමුත් අපි අද කතා කරන්නේ මෙන්න මේ basic settings ටිකයි lens correction කියන එකයි ගැන. පින්තූරය ගත්ත ගමන්ම අපිට පුළුවන් lens correction වලට ගිහිල්ලා chromatic aberrations තියෙන එක remove කරන එක ටික් කරගන්න, lens profile එක correct කරගන්න. දැන් ඔයගලන්ට පේනවා මේ පින්තූරේ යම් වෙනසක් වුණා lens profile එක correct කරගත්තට පස්සේ. ඒක කරගෙන අපිට එන්න පුළුවන් basic එකට. නමුත් මම මෙතන ඔයගලන්ට යම් දෙයක් කියන්නම්. මේක ඔයගලන්ට පෙන්නනවා මේ lens profile එක මොකද්ද. මම use කරලා තියෙන lens එක Sigma lens එක. model එක Sigma APO 300 to 800 mm f5.6. අපිට මේකෙන් පුළුවන් ඕන කරන lenses මෙතනින් වෙනස් කරගන්න. නමුත් මේ මගේ lens එක හරියටම මෘදුකාංගය තෝරගෙන තියෙනවා. FX data වලින් මෘදුකාංගයට පුළුවන් ඒ lens එක මොකද්ද, කැමරාව මොකද්ද කියන එක තෝරගන්න. හරි. profile එකත් එයා දාලා තියෙනවා. ඒ කැමරා lens එකට දීලා තියෙන profile එක. මේක අපි මේ දෙක ටික් කරගෙන අපි යනවා basic settings වලට. මම කිව්වා raw versus jpeg කියන මේ වීඩියෝව මම කරද්දී කම්මැලි කෙනෙකුට මේ වැඩේ කරන්න බෑ. කම්මැලි කම දුරලලා තමයි මේ raw වල shoot කරන වැඩේ කරන්න ඕනේ කියලා. මොකද jpeg shoot කරා වගේ නෙමෙයි අපිට කැමරාවෙන් එළියට ගත්ත ගමන් මේක social media වල publish කරන්නවත් අපිට භාවිතයට ගන්නවත් බෑ. අපේ ෆයිල් එක තියෙන්නේ අමු ෆයිල් එකක් හැටියට අපි මේක process කළ යුතුමයි. හැබැයි මේ process raw වල shoot කරලා process කරන එකේ ඕගොල්ලන්ට තියෙන ඕගොල්ලන්ට අත්විඳින්න පුළුවන් වාසි ටික තමයි මම දැන් මේකත් එක්ක ඔයගොල්ලොත් එක්ක අද සාකච්ඡා කරන්නේ. අපි basic settings වල ඊළඟට එන්න තියෙන්නේ මෙන්න මේ treatment එක අපි color එකකටද කරන්නේ black and white එකකටද කරන්න කියන එක. මම හුඟක් වෙලාවට color photo එක තියෙද්දි මම black and white වලට දාගෙන බලනවා. මට black and white වලට දාගත්තාම පින්තූරය පිළිබඳ දල අගයක් ගන්න පුළුවන් මොන තරමක් දුරට මේකේ details burn වෙලාද කියලා. ඔයගලන්ට පේනවා බොහෝ details මේකේ burn වෙච්ච ස්වභාවයක් තමයි පෙන්වන්නේ. නමුත් අපි බලමු මේ burn වෙලා තියෙන details කොහොමද ඉස්මතු කරගන්නේ කියලා. ඊළඟට තියෙනවා මෙතන profile එක ගැන. මෙන්න මේ profile එකේ ඔයගලන්ට තියෙනවා Adobe Color, Landscape, Portrait, Standard, Vivid කියලා. මම සාමාන්‍ය raw process කරන්නේ Adobe Color Standard එකේ තියාගෙන. නමුත් landscape කරන කෙනෙකුට මේ landscape profile එකට දාගෙන මේ raw එක process කරන්න පුළුවන්. ඒ වගේම portrait කරන කෙනෙක් නම් portrait වලට profile එක හදාගෙන ඒ raw ටික process කරන්න පුළුවන්. මේ විදිහට standard, vivid කියන දෙක හෝ monochrome කියන එක ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මම මෙතන භාවිතා කරන්නේ Adobe Color profile එක, default profile එක. මම ඒක තියාගෙන මම බලනවා මේක process කරන්න. අපිට මේක ක්‍රම දෙකකට මේ raw file එක process කරන්න පුළුවන්. ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ auto කියන එක click කරලා අරගන්න එක. එහෙම නැත්නම් මේ settings වෙන වෙනම මාරු කරන එක. නමුත් ඊට කලින් අපි බලමු මෙන්න මේ setting එකත් මොකක්ද කියන එක. මෙතනට එන්න කලින් මේ තියෙන්නේ white balance ගැන. මේ තියෙන white balance settings ටික අපි හැමෝගෙම කැමරාවල white balance auto settings වල මේ ටික තියෙනවා. මෙතන අපිට වෙනසක් කරන්න අවශ්‍ය වෙන්නේ
කැමරා එකේ යම් වෙනස්කමක් කළා යම් වැරදීමක් තාක්ෂණිකව සිද්ධ වෙලා තිබුණා නම් අන්න ඒක මෙතනදී අපිට කරෙක්ට් කරගන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපි හිතමු මට වැරදීමකින් මම මේක ෆ්ලෝරසන්ට් දාලා තමයි මම මේක ෂූට් කරලා තියෙන්නේ කියලා. දැන් එහෙම වුණාම ඔයගලන්ට පේනවා මේක නිල් පැත්තට වැඩි. නිල් පැත්තට වැඩි. මට මේකෙදි ඔටෝ දාපු ගමන් මේකට යම් සාධාරණයක් කරන්න පුළුවන්. හැබැයි මේක ඔටෝ දැම්මත් මේ තියෙන්නේ මම ෂූට් කරපු විදිය නෙමෙයි. මම හොඳටම මට විශ්වාසයක් තියෙනවා මට මේ පිළිබඳව සාතික වෙන්න පුළුවන්. මම කැමරා එක ෂූට් කරනකොට white balance ගැන බොහොම සැලකිලිමත් වුණා. මේ white balance හරියටම මම ෂූට් කරපු විදිය හරි කියලා. එහෙනම් මම ඒ විදියටම තියාගෙන මම ඊළඟට processing වලට එනවා. මෙන්න මෙතනදී අපිට white balance මෙන්න මේ custom කියන setting එක තමයි මෙතනින් adjust කරගන්න පුළුවන්. color temperature එක. white balance වල ඔයගොල්ලෝ දන්නවා color temperature එක තමයි පින්තූරයක white balance කියලා අරගන්නේ. right? අපි මෙතන මේ තියෙන default color temperature එක මගේ තිබිච්ච එක මම ඒක තිබුණ විදියටම මම ඒක 4950ම තියාගන්නවා. තියාගෙන මම යනවා මම ඔයගලන්ට අවවාදයක් හැට දෙනවා මේ ටින්ට් එක ගැන අල්ලන්න යන්න එපා වනජීවි ඡායාරූප ශිල්පය කරන කෙනින්න මේවා වෙනස් කරන්න පුළුවන් කමර්ෂල් ෆොටෝග්‍රාෆ් එකක නම් එහෙම නැත්නම් ෆැෂන් ෆොටෝග්‍රැෆි කරන කෙනෙකුට මේවා වෙනස් කරන්න පුළුවන්. නමුත් අපි අද මේ ප්‍රොසෙස් කරන්න යන්නේ ස්වභාවික පරිසරයේ ස්වභාවික ආලෝක තත්ත්වයන් යටතේ ස්වභාවික පාට තමයි අපි ප්‍රොසෙස් කරන්නේ. ඒ හින්දා අපිට ඕන පාටවල් මෙතනට දාන්න බෑ. අපි අපේ ඇහැට දැකපු කොළ පාට හැටියටත් ඇහැට දැකපු දුඹුරු පාට හැටියටත් ඇහැට දැකපු සුදු පාට හැටියටත් ඒ ආකාරයෙන්ම මේ ඡායාරූපගත වෙලා තියෙන්න ඕනේ. දැන් මේක මම කිව්ව ක්‍රම දෙකකට අපිට පුළුවන්. එකක් අපිට 1 by 1 එකින් එක මෙන්න මේක මැනුවලි ප්‍රොසෙස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට එක බටන් එකක් ක්ලික් කරලා one shot අපිට මේක ප්‍රොසෙස් කරන්න පුළුවන්. ලේසිම විදිය තමයි ඔටෝ කියන එකට දාපු ගමන් මෘදුකාංගයේ විසින් අපිට දෙනවා මෙන්න මේ විදියට පින්තූරය හදලා. අපිට මේක භාවිතයට ගන්නත් පුළුවන්. මේක ගැන සෑහීමකටපත් වෙන්න බැරි නම් ඕගොල්ලන්ට පුළුවන් ඉන්පස්සේ මෙන්න මේ settings එහා මෙහා කරලා ඕගොල්ලන්ට අවශ්‍ය විදියට පින්තූරයට සාධාරණයක් ඉෂ්ට කරගන්න. දැන් මට මේකෙදි හිතෙනවා black පැත්ත තව පොඩ්ඩක් මම අඩු කරගෙන clarity පොඩ්ඩක් මම උස්සගෙන vibrance චුට්ටක් මම වැඩි කරගෙන චුට්ටක් විතර dehaze කරගෙන ඉවර වෙලා මේක exposure එක තව චුට්ටක් අඩු කරගත්තා නම් හොඳයි. මොකද මට තේරෙනවා මෙන්න මෙතන wash out වෙලා තියෙනවා කියලා. මම highlight උත් තව චුට්ටක් අඩු කරගෙන white එකත් තව පොඩ්ඩක් අඩු කරගත්තා නම් මට හොඳයි කියලා හිතෙනවා. මේ විදිහට අරගෙන අපිට පුළුවන් තිබුණට වැඩිය යම් සාධාරණයක් පින්තූරයට ඉෂ්ට කරන්න. මේ තිබුණ විදිය මේ අපි ප්‍රොසෙස් කරාට පස්සේ අපිට ලැබෙන විදිය. මේ විදිහට අපිට පින්තූරය හදාගත්තට පස්සේ අපිට මේක පුළුවන් Photoshop වලට ගන්න. මම දැනට මේ පින්තූරය Photoshop වලට ගන්නෙ නෑ. මම මේ විදිහට මේ ෆයිල් එක ප්‍රොසෙස් කරපු එක ඒ විදිහටම තියලා පම යනවා ආපහු මගේ ෆයිල්ස් තිබිච්ච ෆෝල්ඩර් එකට. ඕගොල්ලන්ට දැන් පේනවා මම කලින් පෙන්නද්දි නොතිබිච්ච ෆයිල් එකක් තමයි මේ ෆයිල් එක. කලින් මේ ෆයිල් එක තිබුණේ මේ ෆයිල් එකේ රෝ එක ප්‍රොසෙස් කරාට පස්සේ තමයි අපිට මේ ෆයිල් එක දීලා තියෙන්නේ. මම ඕගොල්ලන්ට රෝ versus jpeg කියන වීඩියෝ එක කරද්දි මම පැහැදිලිව කිව්වා රෝ ෆයිල් එක ප්‍රොසෙස් කරද්දි කම්පියුටර් එක අපි මේ adjust කරන adjustments exposure එක clarity එක hue එක saturation එක මේ white balance එක මේ සියල්ල command එකක් හැටියට එයා වෙනම ෆයිල් එකක ලියා ගන්නවා. නැවත අපිට ෆොටෝ එක පෙන්නකොට මෙන්න මේ ටෙක්ස්ට් ෆයිල් එක එක්සිකියුට් කරලා ඒ එක්සිකියුට් කරපු ෆයිල් එක තමයි අපිට නැවත දෙන්නේ කියලා. ඕගොල්ලන්ට පේනවා මේ ෆයිල් එක 35.4යි ෆයිල් එකේ සයිස් එක වෙනසක් වෙලා නැහැ. අමුතුවෙන් එකතු වෙලා තියෙනවා කිලෝබයිට් 10ක අලුත් ෆයිල් එකක් එකතු වෙලා තියෙනවා. ඒකත් ඒ ෆයිල් එකේ නමටමයි තියෙන්නේ. මේ XMP කියන එක්ස්ටෙන්ෂන් එකකින් එන මේ ෆයිල් එකේ ඇත්තටම සඳහන් වෙලා තියෙන්නේ මෙන්න මේ ෆයිල් එක රෝ වල ප්‍රොසෙස් කරද්දී අපි යොදාගත්ත පැරාමීටර්ස් චේන්ජ් කරපු පැරාමීටර්ස් මොනවද කියන එක තමයි මේකේ සඳහන් වෙලා තියෙන්නේ. එතකොට රෝ ෆයිල් එක ආපහු අපි මේක රෝ ෆයිල් එක අපි view කරද්දී කම්පියුටර් එක දන්නවා ඒ මෘදුකාංගය දන්නවා මේ මෙන්න මේ ෆයිල් එක කියවලා මේකේ අපි චේන්ජ් කරපු settings ටික ටක් ටක් ගාලා වෙනස් කරලා තමයි එයා අපිට අර ෆයිල් එක දෙන්නේ. නමුත් JPEG වලදී ඒක එහෙම වෙන්නේ නැහැ. JPEG එකේ එක ෆයිල් එක ෆොටෝග්‍රාෆ් එකක් හැටියටම සේව් කරගන්න ඉඳ JPEG ෆයිල් එක ෆයිල් සයිස් එක
ඕගොල්ලෝ ප්‍රොසෙස් කරන හැම වෙලාවකදීම ෆයිල් සයිස් එක වැඩි වෙනවා. මම මේක කලින් වීඩියෝ එකේදී කිව්වා raw versus jpeg කියන එක. මේ වෙනත් එක බලලා නැත්නම් ඒක බලන්න, ඒ බලලා ඒ ගැන අවබෝධයක් අරගෙන මේක බලන්න. මේ ෆයිල් එක මම ප්‍රොසෙස් කරන්න යන්නේ නෑ. මේ ෆයිල් එක එක්ස්පෝෂර් එක හොඳයි. මේ එක්ස්පෝෂර් එක හොඳ එකක් ප්‍රොසෙස් කරන විදිය ගැන කියලා වැඩක් නැහැ. අපිට වැදගත් වෙන්නේ දුර්වල ෆොටෝ එකක් කොහොමද ගොඩගන්නේ කියන එක. දැන් මේ පින්තූරේ මම කිව්වා මේකේ එක්ස්පෝෂර් එකේ highlights වෙච්ච තැන් තියෙනවා, shadows තියෙන තැන් තියෙනවා. අපි බලමු මේ වගේ පින්තූරයක් කොහොමද ඉක්මනට raw වල ප්‍රොසෙස් කරගන්නේ කියලා. මම අර කිව්වා වගේම මැනුවලි යන්නේ නැහැ. මම ඔටෝ දාලා බලනවා කොයිතරම් සාධාරණ පින්තූරයට කරනවද කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඩිෆෝල්ට් මම ෂූට් කරලා තිබුණේ මෙහිම රෝ එක ඔටෝ දාලා ප්‍රොසෙස් කරපු ගමන්ම අපිට සෑහෙන හොඳ තත්වයකට පින්තූර ගොඩ ගන්න පුළුවන් වුණා. මේ ඕගොල්ලන්ගේ රුචිකත්වය අනුව පින්තූරේ ඕගොල්ලන්ට මෙන්න මේ සෙටින්ග්ස් වෙනස් කරන්න පුළුවන්. එක්ස්පෝෂර් එක වැඩි වගේ තේරෙනවා. ඕගොල්ලන්ට එක්ස්පෝෂර් එක මෙතනින් අඩු වැඩි කරගන්න පුළුවන්. highlights ගොඩක් තියෙනවා වගේ තේරෙනවා. තව highlights අඩු කරගන්න පුළුවන්. white පැත්ත සුදු පැත්ත වැඩි වගේ තේරෙනවා. මේ පැත්ත අඩු කරගන්න පුළුවන්. black පැත්ත මේ ගොඩක් අඳුරුයි වගේ පේනවා නම් ඒ පැත්ත පොඩ්ඩක් light up කරගන්න පුළුවන්. clarity චුට්ටක් වැඩි කරගෙන චුට්ටක් dehaze කරගෙන vibrance ඕන නම් පොඩ්ඩක් වැඩි කරගෙන ඕගොල්ලන්ගේ රුචිකත්වය අනුව මේක හදාගන්න පුළුවන්. හරි. අපි මේ විදියට තමයි මේ වගේ ෆයිල් එකක් වුණත් process කරගන්නේ. in detail මම යන්නේ. මම immediately ඕගොල්ලන්ට කියන්න යන්නේ ගොඩක් overexpose වෙච්ච එකක්, overexpose underexpose දෙකම තියෙන පින්තූරයක්, ඊළඟට highly underexpose වෙච්ච එකක් කොයි විදියටද process කරගන්නේ කියන එක. දැන් අපිට XMP files දෙකක් තියෙන්න ඕනේ අපේ අර file list එකේ. දැන් ඕගොල්ලන්ට පේනවා මේ file එකට පස්සෙත් අපිට තව අර වගේම text file එකක් දීලා තියෙනවා. ඒක කිලෝබයිට් 9යි. මොකද මේකේ තරම් වෙනස්කම් අපි කරපු නැති හින්දා මේකේ කිලෝබයිට් 9ක ෆයිල් එකක් අපිට එක්සිකියුට් වෙලා තියෙනවා. මේ ෆයිල් එකත් අපි අරගමු. මේ ෆයිල් එකේ මම ලොකුවට එක්ස්පෝස් එකේ ලොකු දෙයක් නැති වුණාට ඕගොල්ලන්ට මේක රෝ වලට දාලා ප්‍රොසෙස් කරද්දි තේරෙයි මොන වගේ සාධාරණයක් අපිට මේ පින්තූරයට කරන්න පුළුවන්ද කියලා. අපි ඔටෝ දාමු. ඔටෝ දාපු ගමන් ඕගොල්ලන්ට පේනවා කොයිතරම් වෙනසක් මේ පින්තූරයට වුණාද කියලා. අපි ඉක්මනට කාලය යවන්න නැතුව මේක අපි අරගමු ෆොටෝෂොප් වලට. මට තව කාරණාවක් ඕගොල්ලන්ට පැහැදිලි කරන්න තියෙන හින්දා. දැන් මේ පින්තූරේ ඕගොල්ලන්ට පේනවා මේ කුරුල්ලා හොඳට ප්‍රොමිනන්ට්ලි පෙනුනට සමහර තැන් වලට අපේ ඇහැ යොමු වෙනවා. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක අපිට යනවා මෙන්න මේ හරියට, මෙන්න මේ හරියට, මෙන්න මේක පොඩ්ඩක් එක්ස්පෝස් එක වැඩි, මේ මොකක් හරි කොලාතු කෑල්ලක් ඒක බ්ලර් වෙලා තියෙනවා මේ ඩීෆෝකස් වෙච්ච හින්දා. නමුත් ඒක එක්ස්පෝස් එක වැඩි. අපිට පුළුවන් මේවා පොඩ්ඩක් හදාගන්න. අපි ඒකට යූස් කරන මේ dodge and burn tool එක. dodge කියන්නේ අඳුරු තැන් ඉස්මතු කරගන්න පුළුවන් තැන්, burn කියන්නේ overexpose වගේ වෙලා තියෙන තැන් පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් එක. මෙතනදී අපිට පුළුවන් exposure කොයිතරම්ක් දුරට එහා මෙහා කරනවද කියන එක මේකෙන් level එකෙන් හරි ගස්ස ගන්න. මම පොඩ්ඩක් අඩු exposure එකකට දාගෙන මම මේ වැඩිපුර තියෙන තැන් ටික මම මෙන්න මෙහෙම පොඩ්ඩක් අඩු කරගන්න බලනවා. එතකොට මට මගේ මේ first impression එක පින්තූරෙට ටක් ගාලා ඇහැ යොමු වෙච්ච ගමන් මේ ලොකු highlights වලට නෙමේ අවධානය යොමු වෙන්නේ. මම මේ පින්තූරේ ඉන්න කුරුල්ලට ප්‍රේක්ෂක අවධානය මට යොමු කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට අපිට පුළුවන් මේ overexpose වෙච්ච තැන් පොඩ්ඩක් මතු කරගන්න. මේ හරියට overexpose වෙලා වගේ තේරෙනවා නම් ඕගලන්ට පුළුවන් ඒකත් පොඩ්ඩක් මේව කරගන්න. ඊළඟට අපි dodge tool එක ගත්තොත් මෙන්න මේ වගේ තැන් අපිට පුළුවන් පොඩ්ඩක් මතු කරගන්න. මේක බොහොම සියුම්ව කෙරෙන වැඩක්. එච්චර ලොකුවට මේක ඕගලන්ට වෙනසක් දැනෙන්නේ නැති වුණාට මිනිස්සෙක්ගේ PV හැට ඒ වෙනස්කම අඳුරගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට පුළුවන් මේක ඕන විදියට මේක crop කරගෙන තමුන්ට ඕන විදියට මේක රුචි විදියට මේක crop කරගෙන ඉවරලා මේ පින්තූරය ඔයගොල්ලෝ හදාගන්නේ මොන විදියටද කියන එක හදාගෙන මේ පින්තූරේ අපිට පබ්ලිෂ් කරන්න ගන්න. රයිට්. මේ තියෙන්නේ මම එහෙම හදාගත්ත පින්තූරේ. හරි. දැන් අපි මේ පින්තූරෙනුත් අපි ඉවත් වෙලා යමු ඊළඟ එකට ඉමීඩියට්ලි මේක ප්‍රොසෙසිං එකේ වැඩ ටික ඉවර කරගන්න. මම දැන් මේ පින්තූරෙත් කරා. ඒකටත් දැන් ඔය එක්සිකියුට් කරපු ෆයිල් එක ඇවිල්ලා තිනවා. මම මේ පින්තූරේ කරන්න යන්නේ නැහැ. මේ පින්තූරේට වැඩිය මේ පින්තූරේ overexpose වෙලා තියෙන හින්දා මම මේ පින්තූරේ ගන්නම් ඕගොල්ලොත් එක්ක අද මේක
බෙදාගන්න මේ දැනුම බෙදාගන්න මම මේක ෆොටෝෂොප් වලට ලෝඩ් කරනවා කැමරා රෝ කියන මෘදුකාංගයට. ආයි මම මේක ඉන් ඩීටේල් එකකින් එක යන්නේ මම ඔටෝ මෝඩ් දාලා බලනවා කොයිතරම් සාධාරණයක් වෙනවද කියලා. බලන්න කොයිතරමක වෙනසක් වුණාද කියලා. මේකේ ඩීටේල්ස් පේන්නෙම නැතුව තිබිච්ච එක අපි දන්නේ මුන් වතුරකද හිටියේ වැල්ලකද හිටියේ කියලා. නමුත් මේක ප්‍රොසෙස් කරපු ගමන් අපිට අඳුන ගන්න පුළුවන් මුන් ඉන්නේ වතුරක් ගාව කියන එක. මේ කුරුල්ලන්ගේ හැබිටාට් එක අනුව අනිවාර්යයෙන්ම ඉන්නේ වතුර ගැන. නමුත් ඒ කුරුල්ලගේ ගැන අවබෝධයක් තියෙන කෙනෙක් විතරයි දන්නේ මෙතන තියෙන වතුර කියලා. එහෙම අවබෝධයක් නැති කෙනෙකුට මේක දැනගන්න බෑ. මම මේකේ ක්ලැරිටි විතරක් පොඩ්ඩක් එන්හෑන්ස් කරලා වයිබ්‍රන්ස් චුට්ටක් වැඩි කරලා මම මේක අරගන්නවා ෆොටෝෂොප් කියන මෘදුකාංගයට. මම මේකේ ලොකු වෙනසක් කරන්න යන්නේ මට අවශ්‍ය වෙන්නේ ක්‍රොප් එක හදාගන්න විතරයි. මට ඕනේ මෙන්න මේ කුරුල්ලගේ පින්තූරයක් අරගන්න. මම ඒ හින්දා මේ විදියට මේක ලෑන්ඩ්ස්කේප් මෝඩ් එකේ මම කුරුල්ලව තියාගෙන මම මේ ෆොටෝ එකේ ෆ්‍රේම් එක මේ විදියට හදාගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඩීටේල්ස් හොඳට තියෙනවා. අපේ පින්තූරෙට ඉතාමත් හොඳ සාධාරණයක් රෝ ප්‍රොසෙස් කරලා කරගන්න පුළුවන් වෙලා තියෙනවා කියලා. රයිට් මම හොඳටම ඕවර් එක්ස්පෝස් වෙච්ච පින්තූරයක් තමයි මම මේකේ හදාගත්තේ. මම ඔයගොල්ලන්ට කිව්වා අපිට ඩස්ට් පාටිකල්ස් අයින් කරන්න පුළුවන් වුණාට මේක ගොඩක් දේවල් අයින් කරන්න බෑ කියලා. මේකෙත් මම බර්න් ටූල් එක යූස් කරලා මේ පොඩ්ඩක් ඕවර් එක්ස්පෝස් වෙලා තියෙන තැන් පොඩ්ඩක් මම හරි ගස්ස ගන්නවා. ප්‍රේක්ෂකයාගේ ඇහැට පොඩ්ඩක් හොඳට මේක දැනෙන විදියට ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ ටික පොඩ්ඩක් අන්ඩර් එක්ස්පෝස් වෙලා වගේ මට පුළුවන් මේක ඩොච් ටූල් එක අරගෙන මේවා පොඩ්ඩක් හරි ගස්ස ගන්න. ගොඩාක් කරන්න යන්න එපා. එහෙම වුණොත් එimhe ෆොටෝ එක විකෘතිභාවයකටපත් වෙනවා. ඒකලම අපිට ඌමනා නම් මෙන්න මේ ස්පොට් හීලින් බ්‍රෂ් එක යූස් කරගෙන මේ වගේ මේ පාටිකල්ස් තියෙන තැන් අයින් කරන්න පුළුවන් පින්තූරේ පොඩ්ඩක් සුද්ධ කරගන්න. හැබැයි වනජීවි ඡායාරූප ශිල්පියෙකුට මේක කරන්න පුළුවන් ප්‍රමාණය බොහොම ස්වල්පයයි. මේක ගොඩක් ලොකු වෙනස්කම් වලට භාජනය කරන්න බෑ. මේ විදිහට අපිට පුළුවන් මේ ෆොටෝ එක හදාගන්න. අපිට ඕන නම් මෙන්න මේ කුරුල්ලවත් මෙතනින් මේ මෘදුකාංග ගොඩක් දියුණු හින්දා අපිට ඉවත් කරගන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් එතෙන්දි පුංචි විකෘතිභාවයක් වෙනවා ඕගොල්ලන්ට පේනවා ඇති. නමුත් ඒක කුරුල්ලා ඉන්නවා තරම් විකෘතියක් නැහැ. අපිට මේක හිමින් ඇත්තටම ප්‍රොසෙස් කරොත් එහෙම අපිට මේක හදාගන්න පුළුවන්. දැන් මම මේකත් සේව් කරන්නේ නැහැ. මම ඊළඟ පින්තූරයට යනවා. ඒක ගොඩක් අන්ඩර් එක්ස්පෝස් වෙච්ච පින්තූරයක්. මෙන්න මේක කොහොමද අපි ප්‍රොසෙස් කරගන්නේ කියලා. මේක ඉතාමත්ම වැදගත්. මම මේ ඕවර් එක්ස්පෝස් වෙච්ච අන්ඩර් එක්ස්පෝස් වෙච්ච ඒවා තමයි අපි ඇත්තටම වනජීවි ඡායාරූප ශිල්පීන්ට ගොඩ ගන්න සිද්ධ වෙන්නේ. මොකද ඒගොල්ලන්ට මේ හම්බෙන නිමේෂයේදී පින්තූරයේ ඡායාරූපයට නගා ගන්න ඕනේ. එහෙම නගාගත්තේ නැත්නම් ඒගොල්ලන්ට මේ අවස්ථාව මග ඇරෙන්න පුළුවන් හින්දා. එහෙනම් අපි ඉන්නේ මොන සෙටින් එකේ වුණත් අපි තියෙන සෙටින් එකේ ඉස්සලා ෂොට් එක අරගෙන ඊට පස්සේ තමයි සෙටින්ග්ස් ටික හදාගන්න යන්නේ. නමුත් අපි මේ වගේ අවාසනාවන්ත විදියකට අපිට තියෙන එකම පින්තූරේ නම් අපිට වෙන විදියක් නැහැ. රෝ වල ගහලා තිබුණොත් අපිට මෙන්න මේ වගේ විශාල සාධාරණයක් මේ පින්තූර වලට කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දැක්කා පින්තූරේ මම ෂූට් කරලා තිබුණේ මේ විදියට. නමුත් රෝ ප්‍රොසෙස් කරාට පස්සේ මේ ඉන්නේ ශාම කෙනෙකුගේ කලර්ස් කොයි වගේද මොන වගේ තැනකද ඉන්නේ කියන එක ගැන මනා අවබෝධයක් මනා වැටහීම අපිට ලබා ගන්න පුළුවන්. හරි. ඒකලම මම ඊළඟ පින්තූරයට යනවා. මම මේ පින්තූරේ අතාරිනවා මේ වෙලාවේදී. මම එන්නම් මේ පින්තූරයට. මේ පින්තූරේදී අපිට පේන්නේ නෑ මේ ඉන්න දිව්‍ය කොයි වගේ පරිසර තත්වයකද ඉන්නේ කියලා. අපි දන්නේ නෑ මූ ඉන්නේ හිමේද නැත්නම් මේ බොරළු ගොඩක් මැද්දෙන් එනවා. අපිට තේරෙන්නේ නෑ මේක මොකද්ද කියලා. ඒ හින්දා අපි මේකත් අපි බලමු රෝ මෘදුකාංගය හරහා ප්‍රොසෙස් කරලා කොයිතරම් සාධාරණයක් කරගන්න පුළුවන්ද කියලා. බලන්න මොන තරම් ලස්සනට මේ මෘදුකාංගය අපිට මේ රෝ ෆයිල් එක ප්‍රොසෙස් කරලා දෙනවද කියලා. දැන් මෙතන ඔයගොල්ලන්ට ඉතාමත්ම පැහැදිලිව පේනවා මේ එන්නේ වැලි තලාවක් මැද්දෙන් කියලා මේ දිවිය අපිට මේ විදියට මේ දේවල් හරි ගස්සගෙන අපිට ඉතාමත්ම සුන්දර ඡායාරූපයක් හදාගන්න පුළුවන් රෝ වල අපි ප්‍රොසෙස් කරලා තියෙනවා. රෝ වල අපි ෂූට් කරලා තියෙනවා. මේ පහසුව අපිට JPEG වල කරගන්න අමාරුයි. ඒක මම මගේ කලින් වීඩියෝවේදී ඔයගොල්ලන්ට කිව්වා. නැවතත් මම මතක් කරනවා ඔයගොල්ලෝ ඒ බලලා නැත්නම් ඒක වීඩියෝ එක බලලා ඉන්න. දැන් මේ වෙනකොට මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්ත මොන විදියටද
රෝ ෆයිල් එකක් JPEG ෆයිල් මේ රෝ ෆයිල් එක ප්‍රොසෙස් කරගන්නේ JPEG ෆයිල් එකයි රෝ ෆයිල් එකයි මොන වගේ වෙනස්කම්ද වාසිද අවාසිද තියෙන්නේ කියන එක මම කලින් වීඩියෝෙදි කරා. අද මම ඔයගලන්ට මේක පෙන්නුවේ ෆයිල් එක අපි රෝ ෂූට් කරොත් කොහොමද ප්‍රොසෙස් කරගන්නේ ඒකේ තියෙන වාසි මොනවද කියලා. ඔයගලන්ට දැන් පැහැදිලිව තේරෙනවා ඇති තාක්ෂණිකව මොන අපහසුතාවයන් තිබුණත් අපි ෂූට් කරන වෙලාවේදී තාක්ෂණික දෝෂ තිබුණත් රෝ වල ෂූට් කරලා තිබුණොත් අපිට ඒ ඡායාරූපයට හොඳ සාධාරණයක් කරන්න පුළුවන් රෝ කියන මෘදුකාංගයේ මේකේ පෝස්ට් ප්‍රොසෙසින් කිරීම තුළ. මේ පිළිබඳව ඕගොල්ලන්ට දැන් යම් වැටහීමක් ඇති. අනිවාර්යයෙන්ම මේ වැටහීම ඕගොල්ලන්ට තියෙනවා නම් රෝ වල ෂූට් කරලා ඉවරලා ඕගොල්ලන්ගේ පින්තූර ඔය තියෙන තලයෙන් තවත් ඉස්සරහට ගෙනියන්න මේක තුල හැකියාව ලැබෙනවා කියන එක මට හොඳටම විශ්වාසයි. කම්පියුටරේ කියලා දීපු පාඩම් ටික මම හිතන්නේ ඕගොල්ලෝ හොඳට ඔළුවට ගන්න ඇති කියලා. මේ වෙනකොට ඕගොල්ලන්ට අවබෝධයක් තියෙන්න ඕනේ මේ රෝ ෆයිල් එකක් ප්‍රොසෙස් කරගන්න එකෙන් රෝ ෆයිල් එක ෂූට් කරගන්න එකෙන් මොන වගේ ප්‍රතිලාභ ඕගොල්ලන්ට අත්විඳින්න පුළුවන්ද කියන එක. මේ රෝ ෆයිල් වල වැදගත්කම මේ වෙනකොට මම විශ්වාස කරනවා ඕගොල්ලන්ට මනාව වැටහිලා ඇති කියලා. එහෙනම් වෙනදා වගේම අදත් ඕගොල්ලන්ගෙන් සමුගන්න අවසරයි. යන්න මත්තේ වෙනදා වගේම මම ඕගොල්ලන්ගෙන් ඉල්ලා හිටිනවා. අපේ channel එක subscribe කරලා අර notification bell එකත් click කරලා අපිට සහයෝගයක් දක්වන්න කියලා. ඒ වගේම අපි ඕගොල්ලෝ වෙනුවෙන් හදන මේ අධ්‍යාපනික වැඩසටහන් ටිකේ අලුතෙන් අධ්‍යාපනික වීඩියෝවක් අපි නිකුත් කරොත් notification bell එක ඕගොල්ලෝ click කරලා තිබුණොත් එහෙම ඕගොල්ලන්ට ඒ පිළිබඳව දැනුම් දීමක් YouTube channel එක හරහාම ලැබෙයි. එහෙනම් අද ඕගොල්ලෝ වගේ වෙනදා වගේම සමුගන්න අවසරයි. මම ප්‍රසාද් හපුආරච්චි.